අයිබෝන් පෑබර අනාගතයට ආසිරිපතමින් අදත් මම දසට ප්‍රොඩක්ෂන් YouTube channel එකත් සමග සම්බන්ධ වන්නේ ඉදිරියේදී යෙදීමට නියමිත සූර්යා හෙවත් රවි ග්‍රහයාගේ කුම්භ රාශියට සංක්‍රාන්තිය පිළිබඳව ඔබව සහ රටට කොහොමද කියන එක විශේෂයෙන් ඔබගේ ලග්න වලට කොහොමද කියන එක දැනුවත් භාවයකට භාජනය කරන්නට. ඉතින් ඒ පිළිබඳ අපි විශේෂ කරුණු මොනවාද කියන එක අපි මුලින්ම අවබෝධ කරගමු මේ කුම්භ රාශියට සංක්‍රාන්තිය පිළිබඳව සූර්යාගේ. ඉතින් සූර්යා කුම්භ රාශියට පිවිසෙන්නේ පෙබරවාරි මාසයේ 13 වන ඉරිදා අලුයම 3:27ට. මේ අලුයම 3:27ට සූර්යා කුම්භ රාශියට සංක්‍රමණය වුණත් අපි දන්නවා සාමාන්‍යයෙන් සූර්යාගේ විශේෂයෙන් සූර්යාගේ අපේ සියලුම සෞභාග්‍ය සැප සම්පත් ළඟා කර දෙන සූර්යාගේ මේ රාශි සංක්‍රාන්තිය සිදුවන කාලය තුල අපි සංක්‍රාන්ති කාලයක් අපි වෙන් කර ගන්නවා. අපි දන්නවා සාමාන්‍ය මීන රාශිය ඉඳලා මේෂ රාශියට සංක්‍රාන්ති සිදුවන කාලය අපි නොනගතේ කියලා යම්කිසි හෝරා කීපයක් අපි අතහරිනවා සුබ වැඩ වලින් සහ සීලුම වැඩ කටයුතු වලින්. ඉතින් මම ඒව එවැනි වූ නොනගත සමාන සංක්‍රාන්ති කාලයක් සෑම මාසකම සූර්යා රාශි මාරුවක් සිදු කරන අවස්ථාවකදී යෙදෙනවා. ඉතින් දිගු කාලීන පැවැත්මක් බලාපොරොත්තුෙන් ඔබ ඉටු කරගන්නට යන කාර්යයන් වල ආරම්භයන් මේ අවස්ථාවන් වල සිදු නොකරනවා නම් වඩා උචිතයි. මොකද යම් ගැටලු සාගත තත්ත්වයන් ඒ පැවැත්මට අදාළ අයහපත් තත්ත්වයන් උදා වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ සංක්‍රාන්ති කාලය මොකක්ද කියන එක අපි අවබෝධ කරගත්තොත් එය පවතින්නේ 12 වන සෙනසුරාදා රාත්‍රී 9:03 සිට 13 වන ඉරිදා උදෑසන 9:51 දක්වා කාලය තුල අර මං හිත කී කරුණු කාරණා කෙරෙහි දිගු කාලින පැවැත්මක් අපේක්ෂාවෙන් කරන වැඩ කටයුතු ඔබට මගහරින්න පුළුවන් නම් එය වඩා උචිතයි. ඒ පැවැත්මටත් ඔබේ අපේක්ෂාවන් බංගත්වයට නොයා ඔබගේ වැඩ කටයුතු සාර්ථකව නිරන්තරයෙන් පවත්වා ගන්නට අවශ්‍ය ශක්තියක් ධෛර්යයක් ඔබට පවත්වා ගත යුතු නිසා. ඉතින් අපි බලමු කුම්භ රාශිය යනු කුමක්ද කියන එක. විශේෂයෙන් කුම්භ රාශිය තමයි ප්‍රවිෂ්ඨ වන්නේ. කුම්භ රාශියේ ස්වරූපය ගත්තොත් කාලයක දිය පිරුණු කාලයකින් කාලය බීමට හලන මිනිසුගේ ස්වරූපයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඒ ස්වරූපයේ අනුව යම් පලාපල වලට යන්න පුළුවන් හැකියාවක් පවතිනවා. කොහොම නමුත් සාමාන්‍යයෙන් කුම්භ රාශිය වායු රාශියක් එය පුරුෂ රාශියක් ලෙස සලකනවා. ඊට අමතරව තිර රාශියක් ලෙසත් සලකනවා. තමස් ගුණය පවතින රාශියක්. ඉතින් කුම්භ රාශිය තුල අයත් වන්නේ ඒ අධිපති ග්‍රහයා වන්නේ ශනි ග්‍රහයා. ශනි ග්‍රහයාගේ මූල ත්‍රිකෝණ රාශිය ලෙසත් අපි කුම්භ රාශිය සලකනවා. ඉතින් මේ කුම්භ රාශියට ප්‍රවිෂ්ඨ සූර්යා ප්‍රවිෂ්ඨ වෙන විටත් මේ වන විටත් ගුරු ග්‍රහයා කුම්භ රාශියේ පසු වෙනවා. ඉතින් ගුරු ග්‍රහයා ඉන්න තැන අපි දන්නවා අපිට ආශිර්වාද ගේන තැන. ඉතින් මේ ආශිර්වාද ගේන ගුරු ග්‍රහයා ඉන්න තැනටම තමයි මේ සූර්යාගේ සංක්‍රමණය සංක්‍රාන්තිය සිදුවන්නේ. කොහොම නමුත් විශ්ව කේන්ද්‍රයෙන් 11 වෙනි වෙන කුම්භ රාශිය 11 වෙනිට සූර්යාගේ ප්‍රවිෂ්ඨ වීම විශ්ව කේන්ද්‍රයට අදාළව බැලුවොත් ඊටාම හොඳ පීඨීමක් වෙනවා. මොකද උපචය ස්ථානයක් වෙනවා. අනිත් එක අපේ විශ්ව කේන්ද්‍රයෙන් 11 වෙනි භාවයේ යනු සාමාන්‍ය අපේ ආදායම් අපේ ලාභයන් ගැන කතා කරන ස්ථානය අපේ සාක්ෂාත් කර ගැනීම අපේ අරමුණු සඵල කරගන්න ස්ථානය ලෙස අපි සලකන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ අනුව සූර්යා ප්‍රවිෂ්ඨ වන්නේ කුම්භ රාශියට යම් සතුරු බලයකින්. ඉතින් ඒ අනුව අපි දන්නවා සූර්යාගේ පවතින අභිමානවත් තේජස් ආඩම්බරකාරී ස්වභාවය යම් කිසි හීන මට්ටමකට පත් වෙන්න පුළුවන්. එය හීන මට්ටමකට පත් වෙලා නමුත් ක්‍රියාකාරී මට්ටමින් ඔබගේ දියුණුව සාර්ථකත්වය උදෙසා ක්‍රියාත්මක වෙන්න පුළුවන් පැතිකඩයන් නිර්මාණය වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් සූර්යා ගැන අපි විශේෂයෙන් විමසුවොත් රවි ග්‍රහයා ගැන අපි දන්නවා රජය රාජකාරකත්වය අපේ පියා ආයතනයේ ඉහළ නිලධාරීන් වැනි නිවේදනයන් රවි ග්‍රහයා ඔස්සේ ගෙන එනවා. ඉතින් මේ නිවේදනයන් සමග සහ කුම්භ රාශියේදී ගත කරන කාලය තුල සාමාන්‍යයෙන් ඔබගේ ලග්නයට සාපේක්ෂව කොහොමද කියන එක අපි මින් ඉදිරියට විමසා බලමු. මේෂ ලග්නෙන් උපන් ඔබට සූර්යා එවත් රවි ග්‍රහයා ඔබගේ කේන්ද්‍රය 11 වෙනි භාවයට තමයි
සංක්‍රාන්තිය සිදු කරන්නේ. ඉතින් මේ 11 වෙනි භාවයේ යනුව ඔබගේ ආදායම් ගැන කතා කරන ස්ථානයේ ඔබගේ අරමුණු සඵල කර ගන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, ගැබ්ව පවතින ස්ථානයේ මේ ස්ථානයට පැමිණෙන්නේ ඔබගේ විශේෂයෙන් ඔබගේ කේන්දරයේ ඔබගේ ආත්මය නිවේදනය කරන ග්‍රහයා නයිසර්ගිකව. ඉතින් මේ ඔබට යම්කිසි ආත්ම විශ්වාසයක් ඔබගේ අරමුණු ඉෂ්ටු කරගන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය හිමි කර දෙන ආත්ම විශ්වාසයක් ගොඩනගිය හැකි කාලවකවානුවක් නිර්මාණය වෙනවා මේෂ ලග්න හිමියන්ට. විශේෂයෙන් ඔබ කේන්දරයේ 5 වෙනි අධිපතිත්වයක් දරනවා. ඉතින් මේ 5 වෙනි අධිපතිත්වය දරන සමේ රවිට සහ 5 වෙනිට අදාළ පොදු කාරණයක් පවතිනවා. මේ මන්ත්‍ර පිළිබඳව මන්ත්‍ර කියලා අපි වේදයේදී සඳහන් වුණාට අපි ප්‍රායෝගික භාවිතයේදී අපි බෞද්ධ පිරිසක් වැඩිපුර ජීවත් වෙන අපේ ශ්‍රී ලංකාව වැනි රටක ඒ විතර නෙමෙයි මේ වීඩියෝ එක බලන විදේශ රටවල ඉන්න අය පවා බොහෝ දුරට බෞද්ධ සංස්කෘතියත් එක්ක සම්බන්ධ අය. ඉතින් අපි දන්නවා අපි මන්ත්‍ර භාවිතයට වඩා අපි හුරු වෙලා තිනවා අපේ ආරක්ෂාව සහ අපගේ වැඩ කටයුතු සඵලතාවය සඳහා පිරිත් භාවිතා කිරීම. ඉතින් පිරිත් භාවිතා කිරීම එහෙම නැත්නම් ඔබ වේද මන්ත්‍ර භාවිතා කරනවා නම් ඒව පවා භාවිතයෙන්දී යම් කිසි මට්ටමක ඔබගේ අරමුණු සඵල කරගන්න පුළුවන් අවශ්‍ය ආශිර්වාද ගේන්න පුළුවන් පැතිකඩයක් තියෙනවා. ඉතින් ඔබට හැකිනම් අවශ්‍ය ආකාරයට ඔබගේ ආරක්ෂාව ඔබගේ අරමුණ ආරක්ෂාව නම් ආරක්ෂාව පිණිස පවතින පිරිත් ඔබගේ අරමුණ ඔබගේ වැඩ කටයුතු ජයග්‍රහණය උදෙසා නම් ඒ සඳහා අදාළ පිරිත් සජ්ජායනය කිරීම මේෂ ලග්න හිමියන්ට මේ සූර්යා කුම්භ රාශියේදී ගත කරන මාසය තුල ඉතා විශිෂ්ට ප්‍රතිඵල උදා කළ දෙන තත්ත්වයක් ගෙන එනවා. ඉතින් ඒ අනුව බැලුවොත් සාමාන්‍යයෙන් මේෂ ලග්න හිමියන්ට ඔබගේ ආදායම් වැඩි කරගෙන සමාජ ක්‍රියාකාරීත්වය වැඩි කරගෙන ධනය වර්ධනය කරගෙන ඔබගේ සුව උත්සාහයෙන් විශේෂයෙන් එය පැවිසිය යුතු වෙනවා. ඔබගේ සුව උත්සාහයෙන් කරන්න පුළුවන් දියුණුවක් අපේක්ෂාවෙන් කරන අරමුණු සඵල කරගන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට සූර්යයා එවත් රවි ග්‍රහයා ඔබගේ කේන්දරයේ දසවැන්නට තමයි ප්‍රවිෂ්ඨ වන්නේ. ඉතින් මේ දසවැන්න යනුව ඔබගේ වෘත්තිය එහෙම නැත්නම් ඔබගේ රැකියාව එහෙම නැත්නම් ඔබ විසින් කරන්නා වූ කුමන හෝ ක්‍රියාවන් කර්මයන් මේ 10 වෙනින් තමයි නිවේදනය කරන්නේ. ඉතින් මේ 10 වෙනි හරහා රවි ග්‍රහයාට විශේෂ පීඨීමක් ඇති කරලා දෙනවා. රවි ග්‍රහයා කුම්භ රාශියට සතුරු බලයකින් යුක්ත වුණත් මේ 10 වෙනිට ප්‍රවිෂ්ඨ වීමත් සමග රවි ග්‍රහයාගේ දිග්බල ස්වභාවයක් ඇති කරනවා. ඉතින් මේ අවස්ථාවේ වෘෂභ ලග්න හිමියන්ට ඔබ නැගෙනහිර දිශාව මුල් කරගෙන ඔබගේ වෘත්තීය කටයුතු වලට නිරත වෙනවා නම් එයින් විශිෂ්ට ප්‍රතිඵල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් නිර්මාණය වෙනවා. එය උපයෝගී කරගන්නවා නම් ඔබගේ දියුණුවට විශේෂ බලපෑමක් ඇති කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා වෘෂභ ලග්න හිමියන්ට මේ 10 වෙනි ඔබගේ කුම්භ රාශිය තුල ගත කරන මේ මාසය තුල. ඊට අමතරව අපි කතා කරොත් ඔබගේ කේන්දරයේ 4 වෙනි අධිපතිත්වය තියෙනවා. ඒ නිසා ඔබගේ යාන වාහන සැප සම්පත් සහ විශේෂයෙන් සුඛයට අදාළ කරන දේවල් සම්බන්ධව විශේෂ දියුණුවක් ක්‍රියාකාරී මට්ටමින් ඇති කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් වඩා වූ යාපත්ව ඔබගේ රැකියාවේ වෘත්තියේ දියුණුවක් ඇති කරන ජවයෙන් වැඩ කරන්න පුළුවන් ඔබගේ වෘත්තීය අභිමානය ගොඩනගා ගන්න පුළුවන් හොඳම වූ අවස්ථාවක් තමයි නිර්මාණය වෙලා පවතින්නේ වෘෂභ ලග්න හිමියන්ට. මේ සූර්යයා ඔබගේ කේන්දරයේ 10 වෙනිට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඊට අමතරව ගත්තොත් ඔබ සාමාන්‍යයෙන් රැකියා ස්ථානය තුල අපි විශේෂයෙන් ඔබගේ වෘත්තීය වේදිකෙක් නම් ඔබගේ රැකියා ස්ථාන තුල වෙන අයට වඩා යම්කිසි වැඩෙහි ශූරෙක් ඔබගේ කාර්යයේ ශූරෙක් බවට අනිත් අය හඳුනා ගන්න පුළුවන් විදියේ ඔබට වැඩ කටයුතු වල නිරත වෙන්න පුළුවන් නම් එය ඔබගේ අභිමානය ඔබගේ වෘත්තීය සාර්ථකත්වය උදෙසා නැඹුරුවක් කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි උදා වෙලා පවතින නිසා මේ නැවතත් මම මතක් කරොත් ඔබගේ වෘත්තීය දියුණුවටත් ඔබගේ සැප සුඛයට අදාළ කරන දේවල් වල දියුණුවටත් විශේෂ පිටුවාලක් ඇති කරන දෙනවා. නැගෙනහිර දිශාවට මුල් කරලා ඔබ ගමන් බිමන් ඔබගේ වැඩ කටයුතු ආරම්භ කරනවා නම් තවත් දුරටත් ඒ විශිෂ්ට ප්‍රතිඵල අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව වෘෂභ ලග්න හිමියන්ට ඔබට ගත කරන්නේ මේ අවස්ථාවේ ඔබගේ ලග්නාධිපතිට අයත් සිකුරු දශාවක් නම්
විශිෂ්ට ප්‍රතිඵල තවත් අත්කල දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබගේ වැඩ කටයුතු වල සඵලතාවය ඉහළ යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබගේ අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව ගත්තොත් ඔබගේ සාමාන්‍යයෙන් රාජයෝග පැවතුනා නම් ඔබගේ කේන්ද්‍රයේ රාජයෝග ඵල දෙන කාලයක් සහ මේ කුම්භ රාශිය ගත කරන මාසය තුල ඔබට ඒ සඳහා විශිෂ්ට ප්‍රතිඵල උදා කළ දෙන කාලයක් ලෙස හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව යම් දුර්වලතාවයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඔබගේ ඇස්පෙනීම පිළිබඳව ඔබගේ පෙනීම සම්බන්ධව යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වුණොත් ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් වන්නේ නම් ඒ වඩා අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් වෘෂභ ලග්න හිමියන්ට මේ කුම්භ රාශියේ සූර්යයා ගත කරන මාසය ඉතා විශිෂ්ට මාසයක් ලෙස සලකන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මිථුන ලග්නෙන් උපන් ඔබට මේ සූර්යාගේ කුම්භ රාශියට සංක්‍රමණයත් සමග ඔබගේ කේන්ද්‍රයේ 9 වෙනිට තමයි සූර්යයා ප්‍රවිෂ්ඨ වන්නේ. විශේෂයෙන් ඔබගේ කේන්ද්‍රයේ 3 වෙනි අධිපතිත්වය දරනවා. මේ 3 වෙනි හරහා ඔබට ක්‍රියාකාරී මට්ටමින් වැඩ කිරීමේ හැකියාවක් නිර්මාණය වෙනවා. මේ රවි ග්‍රහය හරහා විශේෂයෙන් 3 වෙනි අධිපතිත්වය සමග ඔබට විශේෂ ඔබගේ පරාක්‍රමයෙන් වික්‍රමයෙන් බලයෙන් වීරයෙන් වැඩ කරන්න පුළුවන් හැකියාවක් ඔබට නිර්මාණය කරලා දෙන්නේ මේ රවි ග්‍රහය හරහා. මේ රවි ග්‍රහය ප්‍රවිෂ්ඨ වන්නේ ඔබගේ කේන්ද්‍රයේ 9 වෙනිට ඔබගේ භාග්‍ය ගැන කතා කරන ස්ථානයට. ඒ නිසා ඔබට තරමදුරට ඔබගේ පෙරපින් බලයෙන් ඇතිවන අවස්ථාවන් නිර්මාණය කරගෙන ඒ හරහා ඔබගේ වීරයෙන් වික්‍රමයෙන් කරන වැඩවල සඵලතාවයක් ඇති කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කොහොම නමුත් මේ 9 වෙනි පියා ගැන කතා කරන ස්ථානය පියා ගැන කතා කරන ග්‍රහය ලෙස අපි හඳුනා ගන්නවා රවි ග්‍රහය. මෙතන පියා විතරක් නෙමෙයි ඔබගේ ආයතන නිලධාරීනුත් ඊට අදාළ වෙනවා. සාමාන්‍ය පුද්ගලයන් විදිහට අපි හඳුනා ගැනීමේදී ඉතින් මේ පියා සහ ඔබගේ ආයතන ප්‍රධානීන් සමග යම් කිසි මට්ටමකට මොකද මේ කාරක ග්‍රහය එම කාරක ස්ථානයේ ප්‍රවිෂ්ඨ වීම යම් කිසි කාරක ගුණයෙන් අසන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා පියා හා ආයතන ප්‍රධානීන් සමග යම් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. කොහොම නමුත් ඔවුන්ගේ ආශිර්වාදය මතද ඒක නැවත ඔබට හොඳ පැත්තට හරව ගන්න පුළුවන් පැත්තක් තියෙනවා. මොකද ඔවුන්ට හැවුම්කන් දීලා ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරනවා නම් ඒ ගැටලු වලින් මිදෙන්න පුළුවන් හැකියාවක් ඔබට පවතිනවා. විශේෂයෙන් දෙවිබඹුන් පුදන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබට විශ්වාසය ඔබ ආදාහන යම් දෙවි දේවතාවුන් ඉන්නවා නම් හේ හරහා ඔබට ආශිර්වාද ගේන්න පුළුවන්. මේ වෙලාවේ විශේෂයෙන් සඳහන් කළ යුතු දේවතාවෙන් නැහැ. ඔබගේ විශ්වාසය මත ඔබගේ ආත්මයට දැඩි ලෙස බලපෑම් කරන්නා වූ යයි ඔබ හැඟෙන විශේෂයෙන් ඔබගේ ඉෂ්ට දෙවියන්ට ඔබ වඳුම් පිදුම් කරනවා නම් විශිෂ්ට ප්‍රතිඵල උදා කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. මිථුන ලග්න හිමියන්ට සූර්යයා කුම්භ රාශියේවත් ඔබගේ කේන්ද්‍රයේ 9 වෙනි භාවයේ ගත කරන කාලය තුලදී. හොඳයි අපි බලමු කටක ලග්න හිමියන්ට සූර්යයා එවත් රවි ග්‍රහය ඔබගේ කේන්ද්‍රයේ 8 වෙනි භාවයට විශේෂයෙන් ඔබගේ පෙර භවයන්හි කරන ලද අකුසල ක්‍රියාවන් ඵල දෙන ස්ථානය ලෙස අපි හඳුනා ගන්න 8 වෙනි භාවයේ විශේෂයෙන් අපි දන්නවා 8 වෙනිට යම් ග්‍රහයක් ප්‍රවිෂ්ඨ වුණාම ඔබට කරදර බාධක මතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ ග්‍රහයාගෙන් නිවේදිත කරුණු කාරණා කෙරේ. ඉතින් මේ 8 වෙනි භාවයට ප්‍රවිෂ්ඨ වීමත් සහ ඔබගේ කේන්දරයේ විශේෂයෙන් දෙවැන්නේ අධිපති ග්‍රහයා වෙනවා රවි ග්‍රහයා. ඉතින් මේ දෙවැන්නේ අධිපති ග්‍රහයා 8 වෙනිට ප්‍රවිෂ්ඨ වීම සමග යම් මට්ටමින් ධන හානි සිදුවීම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ කුටුම්බය නිවේදනය කරන ස්ථානයේ අධිපතිත්වයක් තියෙනවා මේ සූර්යයාට. ඉතින් මේ කුටුම්බය කියන්නේ ඔබ විසින් නිර්මාණය කරගන්නා වූ පවුල. මේ පවුල හරහා ඔබගේ කලත්‍රය නිවේදනය කලත්‍රය සහ ඔබගේ දරුවන් නිවේදනය කරනවා. ඉතින් මේ ඒ හරහා ඔබගේ කුටුම්බය තුළ ඇති කරන්නා වූ යම් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. කොහොම නමුත් 8 වෙනි අනු විවාහයෙන් පසු ජීවිතය නිසා ඔබ විවාහයෙන් පසු ජීවිතයට අදාළ වූ කරුණු කාරණා කෙරෙහි ඒ කියන්නේ ඔබගේ කුටුම්බය කෙරෙහි විශේෂ බලපෑම් ඇති කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් කොහොම නමුත් සූර්යයා හරහා යම් උදාර ගති ගුණ, ආඩම්බරකාර ගති ගුණ, අධිකාරී බලය, අනදෙන ස්වභාවය වැනි ගති ගුණ නිසා යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් පැතිකඩයක් තියෙනවා. ඉතින් ඒවා ඔබ පාලනයකින් යුතුව හසුරව ගන්න පුළුවන් නම් එයි මිදෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කොහොම නමුත් දෙවැන්නේ අධිපතිත්වයක් තියෙන නිසා මේක 8 වැන්නේට ප්‍රවිෂ්ඨ වුණාම සූර්යයාගේ ඔබගේ ඇස් පෙනීම පිළිබඳව තරමදුරට සැලකිලිමත් විය යුතු වෙනවා. මොකද ඔබගේ දෘෂ්ටිය සම්බන්ධව යම් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කරලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා කොහොම නමුත් ධාන්‍ය සහ සුඛයේ මද වෙන ස්වභාවයක් තමයි නිර්මාණය වෙලා පවතින්නේ. තවත් විශේෂ කාරණයක් තියෙනවා. මෙතන 8 වෙනින් අපේ හයිමි වීම වැනි දේවල් නිවේදනය කරනවා. ඉතින්
ඔබගේ සමීපතයකුගේ හෝ සමීප අයෙකුගේ වියෝවක් ඔබට අසන්න පුළුවන් හැකියාවක් නිර්මාණය වේවි. මේක බොහෝ දුරට ඔබගේ කේන්දරයේ අනිකුත් පීටීම් එක්ක යම් යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ සියලුම කටක ලග්නෙමියන්ට මේ අදාළ වන්නේ නැහැ. කොහොම නමුත් සාමාන්‍යයෙන් 8 වෙනි ප්‍රවිෂ්ඨ වීමත් සමග ඔබට යම් යම් ඔවැනි වූ කරුණු කාරණා කෙරෙහි යම් මට්ටමකින් කනගාටුදායක පුවත් අසන්නට පුළුවන් හැකියාවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් මේ අනුව අපි ගත්තොත් සාමාන්‍යයෙන් කටක ලග්න හිමියන්ට මේ රවි ග්‍රහයගෙන් පැමිණිය හැකි යම් අපලයක් වෙනම් ඒ සඳහා අපිට පුළුවන් ගිතෙල් පානක් නැගෙනහිර දිශාවට මුහුණලා දල්වා රවි ග්‍රහයගෙන් පැමිණිය හැකි අපලයක් වෙනම් මේ මිදෙන්න පුළුවන් ආශිර්වාද ගෙන එන්නට ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඒ සඳහා අපිට පුළුවන් ස්තෝත්‍රයක් විදිහට ප්‍රජා කුසප සංකාශං කාශ්‍යප්‍යම් මහදුතින් තමෝරි සර්ව පාපග්නම් ප්‍රණතෝසම් දිවාකරම් කියන ස්තෝත්‍රය ගායනා කරලා මෙම පහන දල්වන්න. එය ඔබ සාමාන්‍යයෙන් බෞද්ධවත් පිළිවෙත්වල යෙදෙනවා නම් බෝධි සාමාන්‍යයෙන් අපි මුලින්ම ආගමානුකූලව වැඳුම් පිදුම් කර අවසානයේ රවි ග්‍රහයගෙන් පැමිණියකි අපල වලින් මිදෙන්නට අවශ්‍ය පාත්‍රයන් සමග බෝධියට නැගෙනහිර දිශාවෙන් මේ පහන දල්වා රතු මල් කහ මල් වැනි මල් පුදා පුද පූජා කරන්න පුළුවන්. ඊට අමතරව ඉඹුල් ගසකට සාතු සප්පායන් කිරීමත් මේට ප්‍රතිඵලදායක ශාන්ති කර්ම ලෙස සලකන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සිංහ ලග්නෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති ග්‍රහයා තමයි සූර්යයා. ඒවත් රවි ග්‍රහයා. ඉතින් අපි මේ කතා කරන්නේ සූර්යාගේ සංක්‍රාන්තිය පිළිබඳව. සූර්යා කුම්භ රාශියට සංක්‍රාන්තිය වුණාම ඔබගේ කේන්දරයේ 7 වෙනි භාවයට තමයි ප්‍රවිෂ්ඨ වන්නේ. මේ 7 වෙනි භාවය හරහා ඔබගේ කලත්‍රය හවුල්කරුවන් ව්‍යාපාර සහ විශේෂයෙන් ඔබ ලෝකයා සමග කරන ගනුදෙනු මේ 7 වෙනි භාවයෙන් තමයි නිවේදනය කරන්නේ. ඉතින් මේ 7 වෙනි භාවයට ඔබගේ ලග්නාධිපති ග්‍රහයා ප්‍රවිෂ්ඨ වීම සමග විශේෂයෙන් සූර්යා 7 වෙනි භාවයට ප්‍රවිෂ්ඨ වීම තුල ඔබගේ දීප්තියේ කාන්තියේ යම් කිසි අඩු මට්ටමක් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා ඔබගේ ලග්නයට සාපේක්ෂව යන්න පුළුවන් උපරිම දුරට තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලැබිය යුතු ආලෝකයේ ප්‍රභාව නොලැබෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔබට යම් කිසි මට්ටමක දුර්වර්ණ ස්වභාවයක් ඇති කරලා දෙන්න පුළුවන්. විශේෂයෙන් ටිකක් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පවා යම් කිසි මට්ටමකට දුර්වල කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. මොකද ලග්නය හරහා සෞඛ්‍ය සහ පෞරුෂත්වය නිවේදනය කරන හැකියාවක් තියෙන නිසා. ඊට අමතරව සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ හරහා ඔබගේ මොකද මේ එන්නේ සතුරු බලයකින් ඒ හරහා ඔබගේ පෞරුෂත්වයට හානි කරන සිදුවීම් සිදු වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් අවමන් ලැබීමේ ප්‍රවණතාවයකුත් තියෙන නිසා ඔබ කරන කටයුතු කෙරෙහි තරමදුරට සැලකිලිමත්ව සංයමකින් යුතුව විසිලිපන්තව වැඩ කටයුතු වල නිරත විය යුතු වෙනවා. නැත්නම් ඇතැම් විට අන් අය සමග කරන ගනුදෙනු වලදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතු කරලා දෙන්න පුළුවන්. විශේෂයෙන් මේ 7 වෙනි හරහා ඔබගේ ව්‍යාපාර ඔබගේ හවුල්කරුවන් ගැන කතා කරනවා. ඉතින් මේ හවුල්කරුවන් සමග ගනුදෙනු කිරීමේදී විශේෂයෙන් ඔබගේ ආඩම්බරකාර ස්වභාවය උදාර ගති ගුණ තේජස් ස්වභාවය තරමදුරට පස්සේ කළා වැඩ කරගත යුතු වෙනවා. මොකද නැත්නම් යම් කිසි මට්ටමකට ගැටලුකාරී තත්ත්වයන් ඔබට හයාපත් ලෙස සිදුවේ හැකි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා. ඉතින් මේ අනුවත් අපිට පුළුවන් සිංහ ලග්න හිමියන්ට ඔබගේ ලග්නාධිපතියාට ටිකක් විශේෂයෙන් ලග්නයට සාපේක්ෂව යන්න පුළුවන් උපරිම දුරට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ හරහාද යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් වේ නම් ඔබට පුළුවන් විශේෂයෙන් මේතන බොහෝ දුරට සිංහ ලග්න හිමියාගේ ඔබගේ ජන්මපත්‍රයේ රවි ග්‍රහයා පීඨ ස්ථානයත් එක්ක යම් විදියට මේක වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. කෙසේ නමුත් පොදුවේ අපිට පුළුවන් නැගෙනහිර දිශාවට මුහුණලා ගිතෙල් පානක් දල්වා රවි ග්‍රහයකින් පැමිණිය හැකි අපලවලට ආශිර්වාදයක් පතලා මේ தත්ත්වය සහ ඔබගේ පෙර කුසලයන් ඉස්මතු කරලා දීලා අන් අය සමග සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් අවශ්‍ය ආශිර්වාදය ලැබේවායයි ප්‍රාර්ථනෙන් යුතුව පහනක් දැල්වලා රවි ග්‍රහයගෙන් පීඨ පතන්න. කන්‍යා ලග්න හිමියන්ට සූර්යයා ඔබගේ කේන්ද්‍රයේ 6 වෙනි භාවයට තමයි ප්‍රවිෂ්ඨ වන්නේ කුම්භ රාශියට. ඉතින් 6 වෙනිට ප්‍රවිෂ්ඨ වන්නේ ඔබගේ කේන්ද්‍රයේ 12 වෙනි අධිපති ග්‍රහයා. ඉතින් 12 වෙනි හරහා ඔබගේ වැයවීම ගැන කතා කරනවා, ඔබගේ විවේකය ගැන කතා කරනවා, ඔබගේ ෂය වීම ගැන කතා කරනවා. විශේෂයෙන් දුර බැහැර ගමන් බීමක් ගැන කතා කරනවා.
12 වෙනි හරහා. ඉතින් 12 වෙනි අධිපති ග්‍රහයා ප්‍රවිෂ්ඨ වෙනවා 6 වෙනිට. 6 වෙනි යන ඔබගේ උපචය ස්ථානයක් ඔබ ක්‍රියාකාරී මට්ටමින් ඔබගේ දියුණුව සහ සාර්ථකත්වය උදෙසා දායක වෙන්න පුළුවන් ස්ථානයක්. විශේෂයෙන් ඔබගේ රෝග සතුරන් ගැන කතා කරන ස්ථානය. ඉතින් මේ ස්ථානයේ ප්‍රවිෂ්ඨ වීම සමග සතුරන් මර්ධනය කරගෙන දියුණුවක් අපේක්ෂාවෙන් ඔබ කරන වැඩ කටයුතු වලට ඔබට හැකියාව වාසනාව කාලය උදා කළ දෙන තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා පවතින. විශේෂයෙන් 12 වෙනි අධිපති ග්‍රහයා 6 වෙනිට ප්‍රවිෂ්ඨ වීමත් සමග විපරීත රාජ්‍යෝග තත්ත්වයක් උදා කරනවා. ඉතින් මේ තත්ත්වය හමුවේ ඔබට අන් අයගේ අසාර්ථකත්වයන් හමුවේ පවා ඔබගේ සාර්ථකත්වය නිරන්තරයෙන් මනා ලෙස පවත්වා ගන්න පුළුවන් හැකියාව භාග්යක් නිර්මාණය කළ දෙනවා මේ කාලය තුලදී. ඊට අමතරව ගත්තොත් මෙතන 6 වෙනි හරහා උදරය සහ ජීර්ණ පද්ධතිය ගැන නිවේදනයක් තියෙනවා. ඉතින් නිතරම බඩගිනි ඇති වෙන ස්වභාවයෙන් ඇති කරවන්න පුළුවන් බොහෝ දුරට ඒ පවතින රවි ග්‍රහයාගේ තේජෝ ගුණයත් සමග අපි නිවේදනය වීමක් බැලීමේදී ඒ නිසා තරමක් දුරට ඔබගේ නිතරම බඩගින්න ඔබට හැඟීමක් ආවත් ඔබගේ ආහාර මනා පාලනය යුතු කරනවා නම් මොකද මේ 6 වෙනි හරහා රෝග පීඩාද පැමිණිය හැකි අවස්ථාවක් තියෙනවා. ඉතින් ආහාර පාලනය යුතු ඔබ ලබා ගත යුතු වෙනවා. නොමැතිනම් මේ අනවශ්‍ය ගැටලු මතු කරන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය කරලා දෙන්න පුළුවන් නිසා කොහොම නමුත් ඔබට බලය වර්ධනය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සතුරන් මර්ධනය කරගෙන ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් ධෛර්යයක් නිර්මාණය වෙනවා. ඔබගේ ගුණය ප්‍රසිද්ධ කරලා ගන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ යටතේ ඉන්න සේවක පිරිස් මනා ලෙස කළමනාකරණය කරන්න ඕනට මනා ලෙස ඔබගේ අධිකාරී බලය පතුරවන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් ඒ අනුව ගත්තොත් මධ්‍යස්ථ ප්‍රතිඵල වගේ තමයි උදා කරන්නේ. නමුත් 6 වෙනිට ප්‍රවිෂ්ඨ වීම සාමාන්‍යයෙන් ඕනම ලග්නයට සාපේක්ෂව යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් මතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් රවි ග්‍රහයා අපි කූරේකු ලෙස හඳුන ගන්නවා. ඉතින් කූරේකුගේ 6 වෙනිට සම්ප්‍රාප්තිය එච්චරම් ගැටලුවකුත් නැහැ. කොහොම නමුත් යම්කිසි ඔබගේ ජන්මපත්‍රයේ අනිකුත් ග්‍රහ පීඨීන් අනුව ඒ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන් හැකියාවක් පවතින කියලා මම නැවතත් මතක් කරනවා. රවි ග්‍රහයාගේ මේ 6 වෙනිට සම්ප්‍රාප්තියත් සංක්‍රාන්තියත් සමග ඔබට ගැටලුකාරී තත්ත්වයක් මතුවේ නම් ඔබට පුළුවන් ඉරිදා දිනයක හිඹුල් වෘක්ෂයකට සාතු සප්පායම් කරන්න. ඒ සඳහා එතන වතුර වත් කරන්න, එහෙම නැත්නම් එතන පිරිසිදු කරන්න. ඔබට පුළුවන් නම් තඹ පෑති හෝ රතු තැඹිලි වැනි වර්ණට අදාළවනි පාටකින් යොත් කොඩි වල පූජා කරන්න. නැගින දිශාවට ගිතෙල් පානක් දැල්වලා රවි ග්‍රහයෙන් පැමිණිය හැකි හපල වේ නම් එයින් මිදෙන්න පුළුවන් ආශිර්වාද ලැබේවාය පාතන යුතුව පුද පූජා කරන්න. ඒ සඳහා අපිට විශේෂයෙන් වේලාවක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඉරිදා දිනේ ඉඹුල් වෘක්ෂයට සාතු කිරීම සඳහා අපිට පුළුවන් උදෑසන 6ත් 7ත් අතර කාලය, එහෙම නැත්නම් රාත්‍රී 8ත් 9ත් අතර කාලය භාවිත කරන්න. තුලා ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ ඔබගේ 11 වෙනිට තමයි 11 වෙනි අධිපති ග්‍රහයා තමයි සූර්යයා. මේ සූර්යයා ප්‍රවිෂ්ඨ වන්නේ ඔබගේ කේන්දරයේ 5 වෙනිට. මේ 5 වෙනි හරහා ඔබගේ දරුවන් මතකය ඥානය අනාගතය ගැන කතා කරන විශේෂයෙන් ඔබගේ ශාස්ත්‍රීය දේවල් මන්ත්‍ර මම පෙරදිත් මතක් කරා මන්ත්‍ර අපේ බෞද්ධ සංස්කෘතිය නම් අපි පිළිත් භාවිතා කරනවා. ඉතින් මේ දේවල් කතා කරන ස්ථානේ තමයි 5 වෙනි මේ 5 වෙනිට ප්‍රවිෂ්ඨ වන්නේ. ඊටම ටිකක් සමාන ගතිගුණ තියෙන ග්‍රහයෙක්. විශේෂයෙන් ඔබගේ අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන් ඔබගේ අනාගත අභිවෘද්ධිය නිර්මාණය කරලා දෙන්න පුළුවන් ග්‍රහයෙක් තමයි සූර්යයා කියන්නේ. විශේෂයෙන් පිරිත් මන්ත්‍ර කෙරෙහිද ඔහුගේ නිවේදකත්වයක් තියෙනවා. ඉතින් ඔබගේ 11 වෙනි අධිපති යා. ඉතින් මේ 11 වෙනි හරහා ඔබගේ අරමුණු සාක්ෂාත් කරගන්න අවශ්‍ය ශක්තිය ඔබගේ අධ්‍යාපනික කටයුතු තුළ දියුණුවක් අපේක්ෂාවෙන් ඔබ කරන කටයුතු වල සාර්ථකත්වයක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් ලෙස තමයි කුම්භ රාශියේ විශේෂයෙන් තුලා ලග්න හිමියන්ට මේ 5 වෙනි ගත කරන කාලය අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් තුලා ලග්න හිමි දරුවෙක් නම් ඔබ ඊගෙනුම් කටයුතු වල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. ඔබගේ අරමුණු මල්පල ගන්නට පුළුවන් කාලයක් ලෙස තමයි හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඔබගේ දරුවන් පිළිබඳ ඔබ කතා කරනවා නම් දරුවන් සමග ඔවුන්ගේ දියුණුව අපේක්ෂාවෙන් ඔබ කරන්නා වූ ක්‍රියාමාර්ගවල විශේෂ කටයුතු වල සඵලතාවයක් අපිට අත්දකින්න පුළුවන් හැකියාවකුත් පවතිනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ තුලා ලග්න හිමියන්ටත් පුළුවන් ඔබගේ දියුණුව හෝ ආරක්ෂාව අපේක්ෂාවෙන් ඔබ පිරිත් මන්ත්‍ර වැනි දේවල් භාවිතා කරනවා නම් එයින් විශිෂ්ට ප්‍රතිඵල ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් එයත් උපයෝගී කරගනිමින් ඔබගේ වැඩ කටයුතු දියුණුව සහ සාර්ථකත්වයේ කෙරෙහි නැඹුරු කරගන්න පුළුවන් ඊට සුදුසු
මාසයක් තමයි මේ කුම්භ රාශිය ගත කරන මාසය අපිට හඳුනා ගන්න පුළුවන් වන්නේ. ඉතින් තුලා ලග්න හිමියන්ට ඊට හොඳ මාසයක් තමයි උදා වෙලා පවතින්නේ. විශේෂයෙන් ශාන්ති කර්ම අවශ්‍ය නැහැ. ඔබට පිරිතෝ මන්ත්‍ර භාවිතයෙන් ඔබගේ වැඳුම් පිදුම් කටයුතු මනා ලෙස කරනවා නම් ඒද ප්‍රමාණවත් ඔබගේ කටයුතු සාර්ථකත්වයේ උදෙසා ගෙනියන්න අවශ්‍ය ආශිර්වාද ලබා ගන්නට. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ 10 වෙනි අධිපති ග්‍රහයා විශේෂයෙන් ඔබගේ වෘත්තීය කර්මයන් රැකියාව ගැන කතා කරන ස්ථානයේ අධිපති ග්‍රහයා ප්‍රවිෂ්ඨ වෙනවා 4 වෙනිට. ඉතින් මේ 4 වෙනින් සැපය සුඛය ගැන කතා කරන ස්ථානයේ. ඉතින් ඔබ දන්නවා ඔබගේ වෘත්තීය කටයුතු වල ඔබ නිරත වෙනකොට ඔබට සැපවත් ජීවිතයක් ගත කරන්න ටිකක් අපහසුයි. මොකද ටිකක් කාර්යබහුලත්වයත් සමග යම් මට්ටමක ඔබගේ කාල වේලාව කළමනාකරණය කරගන්න අපහසු වෙන්න පුළුවන්. ඔබගේ සුවයට අදාළ දේවල් ඔබට හයිමි වෙනවා. සමහරකට හරියට ආහාර වේල පවා ගන්න නොහැකි තත්ත්වයක් නිර්මාණය වේවි ඔබගේ කාර්යබහුලත්වයත් සමග. ඉතින් ටිකක් කාර්යබහුල මාසයක් විතර තමයි වෘශ්චික ලග්න හිමියන්ට මේ මාස හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබගේ සැපේ සුඛේ යම් අඩුපාඩු ඇති වේවි. ඉතින් ඔබගේ ඇතැම් විට ඔබ කරන වැඩ කටයුතු වලට සාධාරණ ඔබට තෘප්තියක් නොලැබෙන තත්ත්වයන් පවා නිර්මාණය කර දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද මේ 4 වෙනියි අනුව ඔබගේ මානසික මනස පිළිබඳ කතා කරන ස්ථානයේ තියෙන මානසික සුවය තෘප්තිමත් භාවය අඩු කරන තත්ත්වයක් තමයි නිර්මාණය කරලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඉතින් ඒ අනුව බැලුවම වෘශ්චික ලග්න හිමියන්ට ඔබගේ වැඩ කටයුතු වෙනුවෙන් ඔබගේ කැපවීම මහන්සිය පවත්වා ගත යුතු අසේම විශේෂයෙන් ඔබගේ මානසික තෘප්තියද මනා ලෙස පවත්වා ගත යුතු වෙනවා නම් ඒද ප්‍රමාණවත් ඔබගේ වැඩ කටයුතු අඩාල නොවි ඉදිරියට ක්‍රමානුකූලව ගෙනියන්න පුළුවන් පරිසරය නිර්මාණය කරගන්න. ඉතින් මේ වෙලාවේ ඔබට මානසික සුවය පිණිස ඔබගේ විනෝදාශ්‍රයවාදයේ පිණිස ඔබ යම් හෝ කුමන හෝ ඔබගේ විනෝදාංශයක් පවතිනවා නම් ඒ විනෝදාංශයට අදාළ කරන දේවල් වල නිරත වීමත් යම් ශාන්ති කර්මයක් විදිහට තමයි ක්‍රියාත්මක වන්නේ. විශේෂයෙන් ඔබගේ මානසික සුවය පවත්වා ගැනීමත් මෙතනදී අපිට නිර්දේශ කරන්න පුළුවන්. එතනදී ඒක ශාන්ති කර්මයක් විදිහට. ඉතින් කොහොම නමුත් 4 වෙනිට ප්‍රවිෂ්ඨ වීමත් සමග යම්කිසි මට්ටමක එන්නේ සතුරු බලයකින්. ඉතින් හෘද රෝග ඇතිවීමේ ප්‍රවණතාවකුත් තියෙනවා. ඉතින් ඔබ හෘද රෝග වැළඳීමේ යම් ඥානමය පසුබිමක් තියෙන පවුලක අයෙක් නම් එහෙම නැත්නම් ඔබට යම් රෝග ලක්ෂණ පෙන්වුම් කරනවා නම් ඔබ වහම ඒට අවශ්‍ය කටයුතු වලට ඖෂධ සහ අවශ්‍ය ප්‍රතිකර්ම කටයුතු වලට යොමු විය යුතු වෙනවා. මොකද වෘශ්චික ලග්න හිමියන්ට මේ කුම්භ රාශිය ගත කරන මාසය තුල හෘද ලක්ෂණ ඇති කරලා දෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. විශේෂයෙන් කුම්භ රාශියට රවි ග්‍රහය ප්‍රවිෂ්ඨ වීමමද හෘද රෝග පිළිබඳ යම් කිසි මට්ටමක නිවේදනයක් පවතින නිසා. ධනු ලග්නයෙන් උපන් ඔබට සූර්යාගේ එවත් රවි ග්‍රහයාගේ කුම්භ රාශියට සංක්‍රාන්තියත් සමග ඔබගේ කේන්ද්‍රයේ 3 වෙනිට තමයි සූර්යා සංක්‍රමණය කරන්නේ. ඉතින් මේ අනුව බැලුවම ඔබගේ වීරිය පරාක්‍රමය සහෝදරයෝ ගැන කතා කරන ස්ථානයේ විශේෂයෙන් ඔබගේ හැකියාවන් කුසලතාවයන් ශාස්ත්‍ර දක්ෂතාවයන් සහ විශේෂයෙන් ඔබගේ සංනිවේදන කුසලතාව අන් අය සමග තොරතුරු හොමාරු කර ගන්න දේවල් නිවේදනය කරන භාවය ලෙස තුන්වෙනි හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේක උපචය ස්ථානයක් විශේෂයෙන් ඔබගේ ක්‍රියාකාරී මට්ටමින් ඔබගේ දියුණුව අපේක්ෂාවෙන් කරන වැඩ කටයුතු වලට ඔබට දායක වෙන්න පුළුවන් ස්ථානයක්. ඒ විතර නෙමෙයි අන් අයගේ උදව් උපකාර සහිතව වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාවක් මේ තුන්වෙනි භාවය හරහා නිර්මාණය කළා දෙනවා. ඉතින් රවි ග්‍රහයාගේ තුන්වෙනිට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඊට රවි ග්‍රහයට සාපේක්ෂව හොඳ පීඨියමත් තුන්වෙනිට ප්‍රවිෂ්ඨ වීම සම්බන්ධව. ඉතින් ඔබගේ සහෝදර සමග වැඩ කටයුතු කරනකොට ඔවුන් යම් කිසි ආයුර්කෙන් පාලනය කරගන්නමින් ඔවුන්ට වැඩ කටයුතු පවරමින් ඔවුන් සමග ඔවුන්ට යම් කාර්යයක් පවරමින් ඔබට අවශ්‍ය සහයෝගයක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා සහෝදරයෝ සම්බන්ධ අපි විමසීමේදී. ඉතින් මේ එතනදී සහෝදරයෝ පමණක් නෙමෙයි ඔබට ඉතා සමීපව ආශ්‍රය කරන මිතුරන් පවා විශේෂයෙන් ඔබගේ සහෝදරයන් ලෙස ඔබ සලකන මිතුරන් පවා ඔවුන්ගෙන් උදව් උපකාර සහිතව ඔබගේ වැඩ කටයුතු සාර්ථකත්වය උදෙසා දියුණුව උදෙසා යම් උදව්වක් උපකාරයක් ගන්න පුළුවන් හැකියාවක් තමයි මේ අවස්ථාවේ නිර්මාණය කරලා දීලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි
ඔබගේ කේන්ද්‍රයේ 9 වැන්නේ අධිපතිත්වය දරනවා. විශේෂයෙන් ඔබගේ පියා හිල නිලධාරීන් මෙම ස්ථානයේදී නිවේදනය කරනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ ධර්මය ඇදහිම් මේ 9 වෙනි භාවයෙන් නිවේදනය කරනවා විතරක් නෙමෙයි ඔබගේ වාසනාව සෞභාග්‍යද 9 වැනි භාවයෙන් තමයි නිවේදනය කරන්නේ. ඉතින් මේ ස්ථානයේ අධිපති සූර්යයවත් රවි ග්‍රහයා 3 වෙනි ප්‍රවිෂ්ටි වීම සමග ඔබගේ පියාගෙන් ආශිර්වාද සහිතව ඔබගේ වැඩ කටයුතු කරන්න පුළුවන් පැතිකඩයන් නිර්මාණය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබගේ බලය වර්ධනය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඔබගේ පරාක්‍රමය වීරිය වර්ධනය කරගන්න පුළුවන් හැකියාවකුත් මේ හරහා නිර්මාණය කරලා තියෙන නිසා ඔබගේ වාසනාවත් සමගම ඔබගේ දක්ෂතාවයක් මුසු වුණාම කෙසේද ක්‍රියාත්මක වන්නේ ඔබගේ වැඩ කටයුතු සාර්ථකත්වද වඩා ත්‍රිව මට්ටමින් ඔබට ක්‍රියාකාරීව ඔබගේ වැඩ කටයුතු වල නියැලෙන්න පුළුවන් හැකියාවක් තමයි කුම්භ රාශිය ගත කරන මාසය රවි ග්‍රහයා විශේෂයෙන් ධනු ලග්න හිමියන්ට උදා කරලා දීලා තියෙන්නේ. මකර ලග්නයෙන් උපන් ඔබට සූර්යයවත් රවි ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ විශේෂයෙන් ඔබගේ කේන්ද්‍රයේ 8 වැන්නේ අධිපති ග්‍රහයා විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් මේ 8 වැන්නේ අධිපති ග්‍රහයා දෙවැන්නට තමයි ප්‍රවිෂ්ඨ වන්නේ. ඉතින් ඒ අනුව බැලුවොත් විශේෂයෙන් 8 වැන්න හරහා ඔබට පැමිණෙන දුෂ්කරතා බාධාවන් ගැන කතා කරන ස්ථානයේ විශේෂයෙන් ඔබගේ ආයුෂ පිළිබඳ කතා කරන ස්ථානයේ ඒ විතරක් නෙමෙයි ඔබ පෙර භවයන් හි කරන දකුසල ක්‍රියාවන් අපලකාරී මට්ටමින් බලපාන්න පුළුවන් ඔබට බලපෑම් කරන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය කළ දෙන්න පුළුවන් හැකියාවක් 8 වැන්නේ අධිපති ග්‍රහයාට තියෙනවා. ඉතින් 8 වැන්නේ අධිපති ග්‍රහයා ප්‍රවිෂ්ඨ වන්නේ දෙවැන්නට. ඒ නිසා ඔබගේ ධනය කුටුම්බය ගැන කතා කරන ස්ථානයේ ඔබගේ ආහාර කතාව ගැන කතා කරන ස්ථානයේ ඔබගේ මුහුණ පිළිබඳ කතා කරන ස්ථාන. ඉතින් මේ නිවේදන වලට යම් ගැටලුකාරී තත්ත්වයන් පැමිණෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔබගේ ධන හානි සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබට ගෙවිය යුතු යම් බදු මුදල් ගෙවන්න පුළුවන් තත්ත්වයන් නිර්මාණය කළ දේවි. ඒ විතරක් නෙමෙයි ඔබ සාමාන්‍යයෙන් රියදාවන් යෙදෙනවා නම් ටිකක් සැලකිලිමත්ව රියදාවනය කරන්න නැත්නම් අමතර දඩ මුදල් ගෙවීමට අවස්ථාවක් නිර්මාණය වේ. විශේෂයෙන් මේ රවි ග්‍රහයා රජය සම්බන්ධය වෙන නිසා රජයට යම් මුදලක් ගෙවීමට ඔබට සිදුවන අවස්ථාවන් මේ හරහා නිර්මාණය කළ දෙනවා. ඒ විතරක් නෙමෙයි පියා වෙනුවෙන් යම් දේවල් වියහිදන් කරන්න සිදුවෙන අවස්ථාවන් නිර්මාණය කළ දෙන්න පුළුවන් පැතිකඩයන්ද නිර්මාණය වීම මේ හරහා පවතිනවා. ඉතින් කොහොම නමුත් බැලුවොත් විශේෂයෙන් ඔබගේ ආහාර රටාව පිළිබඳ තරමදුර සැකලිමත් විය යුතු වෙනවා. විශේෂයෙන් ඔබගේ කතාව තුළ තරමදුරට ගැඹීර ස්වභාවයක් නිසා අනවශ්‍ය ගැටලුකාරී තත්ත්වයන් මතු කරන්න පුළුවන්. ඒ නිසා අන් අයගේ හිත රිදෙන් නැති මට්ටමට ඔබට වචන හසුරවන්න පුළුවන් නම් ඔබගේ පැවැත්මටත් අන් අයගේ හිත දිනාගෙන ඔබගේ වැඩ කටයුතු අඩාල නොකරගෙන ජීවත් වෙන්න පුළුවන් අවශ්‍ය පැතිකඩයක් ඔබට හදාගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් කොහොම නමුත් මේ 8 වෙනි අධිපති ග්‍රහයා දෙවෙනිට ප්‍රවිෂ්ඨ වීම හරහා විශේෂයෙන් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කළ දෙනවා. කොහොම නමුත් ඊට අමතරව ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වෙන ශනි ග්‍රහයාගේ දශාවක් නම් ඔබගේ වන්නේ. සහ මහා දශාවක් හෝ අන්තර් දශාවක් නම් මේ විශේෂයෙන් ශනි ග්‍රහයාට අයත් දශාවක් නම් මේ රවි ග්‍රහයා දෙවෙනිට ප්‍රවිෂ්ඨ වීම සමග ඔබට අවශ්‍ය සම්පත් ඔබට පෝෂණයට අවශ්‍ය ඔබගේ පැවැත්මට අදාළ සම්පත් ළඟා කරගන්න පුළුවන් ආශිර්වාදයක්ද නිර්මාණය කරලා දීලා තිනවා විශේෂයෙන් ශනි දශා හිමියන්ට. කොහොම නමුත් ඔබට මේ 8 වෙනි අධිපති ග්‍රහයා යම් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කළ දෙන්න පුළුවන් නිසා ඔබට පුළුවන් ඉරිදා දිනයක බෝධි පූජාවන් වල නිරත වීම හෝ එහෙම නැත්නම් හිඹුල් ගසකට සාත්තු කිරීම සහ ඒ වෙනුවෙන් පුද පූජා පැවැත්වීම නිර්දේශ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් බෝධි වෘක්ෂයකට හෝ හිඹුල් ගසකට ඔබ කරන පුද පූජාවන් වලදී ඔබට පුළුවන් නැගෙනහිර දිශාවේදී නැගෙනහිර දිශාවට තිරය යොමු කළ විශේෂයෙන් ගිතෙල් පානක් දැල්වලා රවි ග්‍රහයාගෙන් පැමිණිය හැකි අපලයක් වේ නම් මේ මෙදෙන්නට අවශ්‍ය ආශිර්වාද ලැබේවායයි ප්‍රාර්ථනාවෙන් යුතුව අපිට පුළුවන් රවි ග්‍රහයාට අදාළ ස්තෝත්‍රයන් ගායනා කරමින් තෙවරක් පැදකුණු කරමින් පුද පූජාවන් වල නිරත වෙන්නට. ඒ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් ප්‍රජා පුෂ්ප සංකාශං කාශ්‍යප්‍යම් මහදුතිම් තමෝරි සර්ව පාපක්නම් ප්‍රණතෝසම් දිවාකරම් කියන ස්තෝත්‍රය ගායනා කරමින් තෙවරක් පැදකුණු කරන්න. ඊට අමතරව අපි අනිකුත් පූජා ද්‍රව්‍ය විදියට අපිට පුළුවන් ගිතෙල් පානට අමතරව රතු හෝ තැඹිලි වර්ණයට අදාළ මල් පූජා කරන්නට එහෙම නැත්නම් තඹ පැහැති
එහෙම නැත්නම් රතු හෝ තැඹිලි වර්ණ ඇති කොඩි වැල් පූජා කරන්න. ඒ වගේ දේවල් හරහාද මේ රවිග්‍රහයාගේ නිවේදනයන් ගෙන එනවා. ඉතින් රවිග්‍රහයට ඒ පුද පූජා සත්කාර කිරීම හරහා අවශ්‍ය ශාන්තිය අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට තමයි සූර්යයවත් රවිග්‍රහය ප්‍රවිෂ්ඨ වන්නේ. ඉතින් මේ සූර්යයාගේ සංක්‍රාන්තියත් සමග කුම්භ රාශියට ඔබගේ ලග්නයට සංක්‍රාන්තියත් සමග විශේෂයෙන් ඔබට උදාර ගති ගුණ ඇති කරන්න පුළුවන්. රළු ස්වභාවයන් ඔබගේ ගති ලක්ෂණ වලට ගේන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඇතැම් විට ඔබගේ වචනවල අනදෙන ස්වභාවයක් සහ ඔබගේ ආකල්පවල අනදෙන ස්වභාවයක් අධිකාරී බලයක් ගොඩනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා අන් අයව පාලනය කරන්නට පෙළඹෙන තත්ත්වයක් නිර්මාණය වීමේ ප්‍රවණතාවයකුත් මේ හරහා නිර්මාණය කරලා දීලා තියෙනවා. කොහොම නමුත් ඔබගේ 7 වැන්නේ අධිපති ග්‍රහය විශේෂයෙන් ලෝකයා සමග ගනුදෙනු කරන ස්ථානය ගැන කතා කරනවා. 7 වැන්න ඔබගේ විවාහය, ඔබගේ ව්‍යාපාර, ඔබගේ හවුල්කරුවන් ගැන කතා කරන භාවය තමයි 7 වැන්න. ඉතින් මේ 7 වැන්න ඒ අධිපති ග්‍රහය ලග්නගත වීම හරහා විශේෂයෙන් අන් අය පාලනයට යම් නැඹුරුවක් ඇති කරන්න පුළුවන් මාසයක් විදිහට තමයි මේ කුම්භ රාශිය ගත කරන මාසය හඳුනා ගන්න පුළුවන් වන්නේ. ඒ නිසා විවාහය තුල අන් අයට නිසි ගෞරවය දක්වමින් විශේෂයෙන් ඔබේ කලත්‍රයාට නිසි ගෞරවය දක්වමින් කටයුතු කරනවා නම් ගැටුම් ආරවුල් නැතුව ඔබට විවාහය මනා ලෙස පවත්වා ගන්න පුළුවන් හැකියාවක් නිර්මාණය කර ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි හවුලේ වැඩ කටයුතු කරනකොට අන් අයගේ හිත නොරදෙන මට්ටමට ඔබගේ උදාර ගති ගුණ, තේජස් ස්වභාවය විදා දක්වන්නට නොයා ඊතා කුළුපගව මිත්‍රශීලීව කටයුතු කරනවා නම් මේ තත්ත්වවලින් මිදෙන්න පුළුවන් හැකියාවක් ඔබට නිර්මාණය කරන්න හැකියාවක් තියෙනවා. කොහොම නමුත් රවිග්‍රහය ලග්නගත වීම හරහා ඇතැම් විට ඉසේ කැක්කුම් මතු කරන්න පුළුවන් තත්ත්වයකුත් තියෙනවා කුම්භ ලග්නෙහිමියන්ට. කොහොම නමුත් විශේෂයෙන්ම මුලදී වැඩසටහන මුලදී මතක් කරා විශ්ව කේන්ද්‍රයේ 11 වෙනිට එහෙම නැත්නම් කුම්භ රාශියට සූර්යයාගේ ප්‍රවිෂ්ඨ වීම වඩා හොඳයි. ඔබ දන්නවා සාමාන්‍ය එදිනෙදා උදා වෙන යෝගයක් පවතිනවා අභිජිත් මූර්තය කියලා. මේ අභිජිත් මූර්තය උදා වෙන්නේ බොහෝ දුරට මේ රවිග්‍රහය 10 වෙනියේ හෝ 11 වෙනියේ ගත කරන කාලයන් තුලදී. ඉතින් විශේෂයෙන් 11 වෙනිට සූර්යයාගේ ප්‍රවිෂ්ඨ වීම සමහර ඇතැම් පොත්වල දෝෂ ගණනාවක් භංග කරන යෝගයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ කුම්භ ලග්න හිමියන්ට ඉතින් මේ සූර්යයාගේ ඔබගේ ලග්නයට සංක්‍රාන්තියත් සමග ඔබගේ බලය වර්ධනය කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඒ විතරක් නෙමෙයි ඔබ ගත කරන්නේ සෙනසුරු හෝ රාහුගේ දශාවක් නම් ඔබට ඔබගේ ආත්මය, ඔබගේ පෞරුෂත්වය වර්ධනය පිණිස කටයුතු වල නිරත වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. විශේෂයෙන් ඔබගේ ආගම දාම හැදිහිලි වලට යම් නැඹුරුතාවයක් වුණත් ඇති කරගන්න පුළුවන් අවස්ථාවක් පවතිනවා. විශේෂයෙන් ශනි හා රාහු දශා ගත කරන මේක මහා දශා හෝ අන්තර්දශා ගත කරන අයට විශේෂ තත්ත්වයක් තමයි උදා කරලා දෙන්නේ. ඉතින් එහෙම කොහොම නමුත් ගත්තොත් තරමක් දුරට මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරලා දෙන තත්ත්වයක් තමයි පවතින්නේ කුම්භ ලග්න හිමියන්ට. මීන ලග්නෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 12 වෙනිට එවත් කුම්භ රාශිය නිවේදනය කරනවා 12 වෙනි. 12 වෙනිට තමයි රවිග්‍රහය ප්‍රවිෂ්ඨ වන්නේ. මේ 12 වෙනිට ප්‍රවිෂ්ඨ වීම විශේෂ පීඨමක් වෙනවා රවිග්‍රහයට සාපේක්ෂව. විශේෂයෙන් 12 වෙනි යනු රවිග්‍රහයගේ කාරකත්ව ගුණ නසන ස්ථානයක් විදිහට අපි සලකනවා. ඒ නිසා මරණ කාරක ලෙස අපි හඳුනා ගන්නවා. ඉතින් මේ හරහා විශේෂයෙන් රවිග්‍රහයට නිවේදිත කාරක ගුණයන් නසන තත්ත්වයක් තමයි නිර්මාණය කරන්නේ. විශේෂයෙන් මෙතනදී රවිග්‍රහයට අයත් භාවය ලෙස අපි සලකන්න පුළුවන් 6 වෙනි. 6 වෙනිදී ඔබගේ රෝග සතුරු කරදර හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඔබගේ යටතේ වැඩ කරන සේවක පිරිස් මේ 6 වෙනි හරහා නිවේදනය කරනවා. ඉතින් එක පැත්තකින් අපිට ආශිර්වාදයක් ගෙන එන අදහසක් ඇති කරගන්න පුළුවන් ඔබගේ සතුරු කරදර මර්ධනය කරගන්න. මොකද මේ භාව ගුණ, කාරක ගුණ නසන නිසා ඔබට පැවති සතුරු කරදර පීඩාවන් තියෙනවා නම් ඒ මිදෙන්න පුළුවන් ආශිර්වාදයක් ගේන්න පුළුවන් අවස්ථාවක් මේ හරහා නිර්මාණය වෙන්න පුළුවන්. ඔබට රෝගයකින් ඔබ පීඩාව වින්දා නම් මේ රෝගයෙන් මිදිලා අවශ්‍ය නැවතත් සෞඛ්‍ය තත්ත්වය යාපත් අතර පවත්වා ගන්නට අවශ්‍ය ඔබගේ සෞඛ්‍ය සූපත් වීමට අදාළ කරන කරුණු කාරණා සපයා ගන්න පුළුවන් අවස්ථාවන් මේ හරහා නිර්මාණය කරගන්න පුළුවන් පැතිකඩයක් කුම්භ රාශියේ මේ ඔබගේ 12 වෙනි රවිග්‍රහය ගත කරන කාලේ ඔබට උපයෝගී කරගන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. ඉතින් ඊට අමතරව ගත්තොත් විශේෂයෙන්
විපරිත රාජෝග තත්ත්වයක් උදා කරන ඔබගේ 6 වැන්නේ අධිපති ග්‍රහයා 12 වෙනිට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඒ හරහා ඔබට අන් අයව පීඩාවකට පත් කරමින් හෝ නැත්නම් ඔවුන්ගේ පීඩාවක් හමුවේ ඔවුන්ගේ අසාර්ථකත්වයක් හමුවේ ඔබගේ සාර්ථකත්වයේ අඩුවක් පාඩුවක් නැතුව මනා ලෙස ඒක ලෙස පවත්වා ගන්නට පුළුවන් ආශිර්වාදයක් ශක්තියක් විශ්ව විශ්ින් ඔබට හිමි කර දීලා තියෙන කාලයක් විදිහට තමයි මේ විපරිත රාජ්‍යෝග තත්ත්වය උදා කරන කාලය අපිට හඳුනා ගන්න පුළුවන් වන්නේ. ඒ අනුව බැලුවොත් මීන ලග්න හිමියන්ට ඇතැම් විට ඔබගේ විවේක සුවය අඩු කරන තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් ඒ හා සම්බන්ධව අපි විමසීමේදී 12 වෙනිට ප්‍රවිෂ්ඨ වීමේ තරම් හොඳ මදි රවි ඔබගේ විශේෂයෙන් ආත්මකාරක නයිසර්ගික ආත්මකාරකයන් නිසා. ඉතින් පියා හා සම්බන්ධව යම් යම් විහිදම් වෙන්න පුළුවන් පැතිකඩයන් තියෙන්න පුළුවන්. ඔබගේ හිරණදාරින් නිසා යම් යම් හයිමිවීම සිදු වෙන්න පුළුවන් පැතිකඩ තියෙන්න පුළුවන්. මේ වගේ අපිට මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරන පැතිකඩයන් තමයි මේ හරහා නිවේදනය කරන්නේ. ඉතින් අපිට පුළුවන් මේ අවස්ථාවේදීත් අපිට ඉරිදා දිනයක උදෑසන 6ත් 7ත් අතර කාලය එහෙම නැත්නම් රාත්‍රී 8ත් 9ත් අතර කාලයේදී නැගෙනහිර දිශාවට පානක් තිර යොමු කළා ගිතෙල් පානක් දල්වා රවි ග්‍රහයෙන් පැමිණියේ හැකි අපලයක් වේ නම් එයින් මිදෙන්න පුළුවන් ආශිර්වාද ලැබේවායයි පාත්‍රයෙන් යුතුව ප්‍රජා කුසුබ සංකාශං කාශ්‍යප්‍යම් මහදුතින් තමෝරි සර්ව පාපක් නම් ප්‍රණතෝසම් දිවාකරම් කියන ස්තෝත්‍රය ගායනා කරමින් රවි ග්‍රහයාට අපිට ආශිර්වාද පතන්නට. හොඳයි අපි මේ බැලුවේ සූර්යාගේ කුම්භ රාශියට සංක්‍රමණය සමග සාමාන්‍යයෙන් ඔබගේ ලග්න වලට බලපෑම කෙසේද යන්න පිළිබඳව. ඉතින් මේ වැනි වූ ඉදිරියටත් යෙදීමට නියමිත ග්‍රහමාරු පිළිබඳව සහ විශේෂයෙන් සිදුවිය හැකි ජ්‍යොතිෂමය සිද්ධාන්ත වශයෙන් සිදුවන කරුණු කාරණා කෙරෙහි ඔබ දැනුවත් කිරීමේ අපේක්ෂාවෙන් නැවතත් දසත ප්‍රොඩක්ෂන් YouTube channel එකත් සමග ශ්‍රී ලංකා වාසී ලෝකවාසී සියලු දෙනාටම දිගින් දිගටම සම්බන්ධ වෙලා ඉන්න යන ඉල්ලීමද සහිතව නැවතත් ඉදිරියේදී බලාපොරොත්තු ඔබ සමග වැඩසටහනකදී හමු වෙන බලාපොරොත්තුන් යුතුව මම අදින් ඔබගෙන් සමු ගන්නවා. ස්තුතියි.